ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන මුල්ලේරියාව ශාන්ති මාවතේ අංක 133 පදිංචි දීපිකා බුද්ධදාස මහත්මිය විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාකාසි පාපකං කම්මං ආවිවායදිවාරහෝ යංචේව පාපකං කම්මං කාරිස්සසි කරෝසිවා නතේ දුක්ඛා පමුත්‍යත්ති උපච්චාපි පලායතෝති. සදහවත් කාරුණික පින්වතුනි, සුපුරුදු පරිදි ලක්හඬ ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත ගෙන එන උතුම් ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තේ සඳහන් වන සානු කියන සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට සිදුවෙච්ච සිදුවීමක් මූලික කරගෙනයි මේ සානු සූත්‍ර දේශනාව අපට දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ එක අම්මා කෙනෙක් හිටියා. මේ අම්මට දරුවෙක් බිහි වෙන්න බලාපොරොත්තුවෙන් තමයි කාලය ගත කළේ.
දස මාසයක් අම්ම කෙනෙක් තමන්ගේ දරුවව කුසෙහි දරාගෙන විවිධ දුක් විඳිනවා. මේ අම්මගේ ආදරණීය ස්වාමි පුරුෂයා මේ දරුවා කුසෙහි හැදෙන වැඩෙන කාල සීමාවේදී මේ අම්මව අත්හැරලා දාලා යනවා. අම්මා කුසෙහි දරුවත් එක්ක අසරණ වුණා. කුසෙහි දරුවත් එක්ක අසරණ වෙච්ච මේ ගැබිනි මාතාව තමන්ගේ දරුවා මෙලොවට බිහි කරන්න, කුසෙහි සිටින දරුවව පෝෂණය කරන්න, තමන් ගැනත් දරුවා ගැනත් කල්පනා කරලා විවිධ තැන්වල විවිධ රැකියාවල් කර කර දුක් විඳින්න පටන් ගත්තා. මෙහෙම කාලය ගත කරනකොට මේ මෑණියන්ට එක්තරා සිටු ගෙදරක වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ලැබුණට පින්වත්නි සාර්ථක වුණේ නැහැ. මොකද දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න නිසා මේ අම්මට වැඩිය බරපතල වැඩ කරන්න බෑ. ඒ නිසා සිටු ගෙදර උදවිය මේ අම්මට වැඩ බාර දුන්නෙත් නැහැ. දරුවෙක් කුසෙහි දරාගෙන කොහොමද වැඩ කරන්න කියලා වැඩ කරන්න ඉඩ නොදී කටයුතු කළා. ඒ පිළිබඳවත් මේ කාන්තාවට පුදුම දුකක් ඇති වුණා. මොකද වැඩ කරන්න නැතුව මුදල් උපයන්න පුළුවන්කමක් නැහැ. මේ සිටු ගෙදර හිටපු එක්තරා සිටු දියණියක් මේ මෑණියන් කෙරෙහි කරුණාවෙන් ඔබට පුළුවන් විදිහේ වැඩක් කරන්න, ඒ සඳහා අපි ගෙවීමක් කරන්නම් කියලා යෝජනා කළා. ඒ අනුව මේ මෑණියන් බොහොම අපහසුවෙන් සුළු වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. මෙහෙම කාලය ගත කරනකොට තමන්ගේ කුසෙහි හිටපු දරුවා මේ ලෝකයට බිහි වුණා. දරුවා බිහි වෙලා ටිකෙන් ටික වැඩෙනවා. අවුරුදු 7ක් ගතවන තැනදී මේ සිටු ගෙදර උදවිය යෝජනා කළා මේ දරුවා මහාන කරනවා නම් හොඳයි කියලා. මේ අම්මත් එක පැත්තකින් කල්පනා කළා ඒක බොහොම හොඳ යෝජනාවක්. මොකද හේතුව මේ දරුවා ගිහි ජීවිතය ගත කළොත් තරුණ වියට පත් වෙනකොට මේ සිටු ගෙදරම වැඩකාරයෙක් වෙන්නයි වෙන්නේ. මේ සිටු ගෙදරම වැඩකාරයෙක් වෙනවට වඩා හොඳයි සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහානකම් කරන්න ලැබුණොත්. ඒ නිසා මේ දරුවා පැවිදි කරන්න උවමනාවෙන් ජේතවනාරාමයට එක්කරගෙන ගිහිල්ලා පැවිදි කළා. ඒ පැවිදි වෙච්ච පුංචි ළමයාගේ නම තමයි සානු. මේ සූත්‍ර දේශනාවේ නමටත් වැටිලා තියෙන්නේ ඒ සානු කියන පුංචි ළමයාගේ නම. පැවිදි දිවියට පත් වුණාම හාමුදුරුවෝ සානු සාමණේරයන් වහන්සේ. ඉතින් මේ සානු සාමණේරයන් වහන්සේ පුංචි කාලේ ඉඳලම තුන්රුවන පිළිබඳව සැදැහැ සිතින් මහානදම් පුරපු හාමුදුරුවෝ නමක්. පොහොය දවසේ එනකොට ධර්මශාලාව සුද්ධ පවිත්‍ර කරලා ධර්මයේ ශ්‍රවණය කරන්න වෙලාව ආවම කාල ඝෝෂා කරලා, ඒ කියන්නේ දැන් ධර්මයේ ශ්‍රවණය කරන කාලයයි කියලා අන් අයට මතක් කරලා භික්ෂූන් වහන්සේලා රැස්ුණාම ඒ වගේම අනෙකුත් පිරිසට මේ පොඩි හාමුදුරුවෝ බණ කියනවා. සානු සාමණේරයන් වහන්සේ බොහොම ලස්සනට ධර්මයේ දේශනා කරනවා. ඒ නිසාම භික්ෂූන් වහන්සේලාත් හරීම කැමති මේ පොඩි හාමුදුරුවන්ට. සානු සාමණේරයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට භික්ෂූන් වහන්සේලා විතරක් නෙවෙයි ගිහි උදවියත් බොහොම ප්‍රසාදයෙන් ධර්මයේ ශ්‍රවණය කරනවා.
ගිහි පැවිදි උදවිය විතරක් නෙවෙයි පින්වත්නි, මේ සානු සාමණේරයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ මනහර ධර්ම දේශනා ශ්‍රවණය කරන්න දෙවිවරුත් පැමිණෙනවා. ඒ විතරකුත් නෙවෙයි, විවිධ අමනුෂ්‍ය කොටස් මේ ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පැමිණෙනවා. ඉතින් මේ හැමෝම බොහෝම ගෞරව කළා සානු සාමණේරයන් වහන්සේට. සානු සාමණේරයන් වහන්සේ පොඩි හාමුදුරුවෝ තරුණ වියට පත්වෙනකොට උන්වහන්සේගේ සිතේ විවිධ කෙලෙස් ධර්මයන් පෝෂණය වෙන්න පටන් ගත්තා. අපි දන්නවා සමහරක් විට පුංචි කාලේ පැවිදි වුණාම තරුණ වියට පත්වෙන්න මේ සමාජයේ ගිහි තරුණ ඇත්තෝ සමහරක් විට කරන දේවල් දිහා බලනකොට උන්වහන්සේලාටත් ඒවා කරන්න තිබ්බනම් හොඳයි කියන කෙලෙස් සිතිවිලි පහළ වෙනවා. මෙච්චර හොඳට ධර්ම දේශනා පවත්වමින් දෙව් මිනිසුන්ගේ ප්‍රසාදයට පමණක් නෙවෙයි අමනුෂ්‍යයන්ගේ පවා ප්‍රසාදයට ලක්ව හිටපු සානු සාමණේරයන් වහන්සේටත් පවිටු සිතුවිල්ල පහළ වුණා. ඒ පවිටු සිතුවිල්ල තමයි සිවුරු හැරලා ගෙදර යන්න. ඉතින් දවසක් හදිසියේම සානු සාමණේරයන් වහන්සේ මේ අදහස ක්‍රියාත්මක කරන්න තමන්ගේ ගෙදරට ගියා. අම්මව හොයාගෙන ගියා. අම්මට ගිහිල්ලා කියනවා, අම්මේ මට නම් දැන් මහානකම එපා වෙලා තියෙනවා. අම්මා මොකද කළේ? පොඩි හාමුදුරුවන්ට පුටුවක වාඩි වෙන්න ඉඩකඩ සලස්වලා දීලා, පොඩි හාමුදුරුවනේ පොඩි වෙලාවක් වැඩ ඉන්න, මම දානි ටිකක් සකස් කරන්නම් කියලා අම්මා කුස්සියට ගියා දානි හදන්න. දානි සකස් කර කර ඉන්න අතරේ මේ වැඩ හිටපු සානු සාමණේරයන් වහන්සේට අමනුස්ස උපද්‍රවයක් ඇති වුණා. මේ සානු සාමණේරයන් වහන්සේ අමනුස්ස ග්‍රහණයට ලක් වුණා. එක පැත්තකින් යක්ෂාවේශයක් කියලා කිව්වොත් නිවැරදි. එහෙම අමනුෂ්‍ය බලවේගයකට හසු වෙලා මේ සානු සාමණේරයන් වහන්සේ පුටුවෙන් බිමට ඇදගෙන වැටුණා. ඇදගෙන වැටෙනකොට අම්මා දුවගෙන ආවා. අම්මට තේරුණා සානු සාමණේරයන් වහන්සේට අමනුෂ්‍ය ග්‍රහණයක් සිද්ධ වෙලා, යක්ෂාවේශයක් සිද්ධ වෙලා. ඒ වෙලාවේ අම්මා පොඩි හාමුදුරුවන්ගේ ඔළුව තමන්ගේ ඔඩොක්කුව උඩ තියාගෙන බිම, මොන වුණත් අම්මනේ, මව් කෙනෙකුට සෙනෙහස තියෙනවා. පැවිදි වුණත් තමන්ගේ දරුවා කියන හැඟීම අම්මා ළඟ තියෙනවා. ඉතින් මේ අම්මා සානු සාමණේරයන් වහන්සේගේ ඔළුව තමන්ගේ උකුලුඩ තියාගෙන මේ අම්මට කියවුණා, චාතුද්දසින් පංචදසින් යාච පක්ඛස්ස අට්ඨමි පාටිහාරිය පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවසන්ති බ්‍රහ්මචරියං චරන්ති. දැන් අම්මා හඳුනගත්ත පොඩි හාමුදුරුවන්ට අමනුෂ්‍ය ආවේශයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙලාවේ අම්මට කියවෙනවා, මම අහලා තියෙනවා පොහොය ආදී විශේෂ දිනවල අටසිල් දසසිල් කියන උසස් සීලයන් සමාදන් වන, සීලය ආරක්ෂා කරන, බ්‍රහ්මචර්යාවේ හැසිරෙන ඒ සිල්වතුන්ට යක්ෂයන් ආරූඪ වෙන්නේ නැහැ. නතේහි යක්ඛා කීලන්ති ඉතිමේ අරහතං සුතං. මම රහතන් වහන්සේලා දේශනා කරනවා, අහලා තියෙනවා,
පොහොය ආදී විශේෂ දිනවල සිල් සමාදන් වන සීලය රකින ගුණය ප්‍රගුණ කරන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන උදවියත් සමග නතේහි යක්ඛා කීලන්ති යක්ෂයෝ සෙල්ලම් කරන්නේ නැහැ කියලා. සාදානි අජ්ජ පස්සාමි යක්ඛා කීලන්ති සානුනා ඒත් මම අද දකිනවා සානු සාමණේරයන් වහන්සේ සමග මගේ පොඩි හාමුදුරුවොත් එක්ක මේ යක්ෂයෝ සෙල්ලම් කරන්න පටන් ගන්න තියෙනවා. දැන් බලන්න පින්වත්නි මේ සානු සාමණේරයන් වහන්සේ කියන්නේ දුස්සීල වැරදි වැඩ කරන හාමුදුරු නමකුත් නෙවෙයි. සීලය ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන සාමණේරයන් වහන්සේ නමක්. අම්මට හරි පුදුමයි එබඳු සාමණේරයන් වහන්සේ නමකට එබඳු හාමුදුරුව නමකට මේ අමනුෂ්‍ය ග්‍රහණය සිද්ධ වුණේ කොහොමද? රහතන් වහන්සේලා කියනවා අහලා තියෙනවා එහෙම අයට යක්ෂාවේශ සිද්ධ වෙන්නේ අමනුෂ්‍ය ග්‍රහණයට එබඳු අයව පත් වෙන්නේ නැහැ කියලා අහලා තියෙනවා. ඒත් මම අද දකිනවා මගේ පොඩි හාමුදුරුවන්ට ඒ තත්ත්වය උදා වෙලා යක්ෂයන් මගේ පොඩි හාමුදුරුවොත් එක්ක සෙල්ලම් කරන්න පටන්ගෙන. අන්න ඒ වෙලාවේ පින්වත්නි මේ සානු සාමණේරයන් වහන්සේට වැහිලා හිටපු යක්ෂණියක් කතා කරන්න පටන් ගත්තා. ආවේශයෙන් කතා කරනවා. හැබැයි යක්ෂණියක්. යක්ෂයෙක් නෙවෙයි යක්ෂණියක්. මේ යක්ෂණිය කවුද? ඒ ගැනත් අටුවාවේ සඳහන් වෙනවා. දැන් සානු සාමණේරයන් වහන්සේ ධම්සභා මණ්ඩපේ ධර්මයේ දේශනා කරනකොට ධර්ම දේශනාවේ ආරම්භයේ මම මතක් කළා දෙවිවරු අමනුෂ්‍යයෝ ධර්මයේ ශ්‍රවණය කරන්න ඇවිල්ලා බොහොම ප්‍රසාදයෙන් තමයි හිටියේ. මේ සානු සාමණේරයන් වහන්සේ ධර්ම දේශනාවක් අවසානයේදී හැමදාම තමන්ගේ දෙමව්පියන්ට පින් දෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අමනුෂ්‍යයන් අතරේ යක්ෂණියක් හිටියා. මේ යක්ෂණිය වෙන කවුරුත් නෙවෙයි පින්වතුනි සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා. මේ අම්මා මේ භවයේ යක්ෂණියක් වෙලා ඉපදිලා. ඉතින් ඒ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න එනවා. ඉතින් දෙවිවරු හඳුනගත්ත මේ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා. ඒ නිසා පින්වත්නි මේ යක්ෂණියට දෙවිවරුන්ගේ ගෞරවය ලැබුණා. ප්‍රසාදය ලැබුණා. දෙවිවරු හරියට සැලකුවා මේ යක්ෂණියට. හේතුව මොකක්ද? හොඳට ධර්මයේ දේශනා කරන මේ සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා මේ අමනුෂ්‍ය කොටසුත් කල්පනා කළා මේ යක්ෂණියට අනිත් කිසිම කෙනෙකුට නැති සැලකිල්ලක් දෙවිවරුන්ගේ පවා ලැබෙන්නේ ඇයි? ඔවුනුත් කල්පනා කළා මේ වෙන කවුරුත් නෙවෙයි සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා. මේ අම්මා තමයි බණ අහන්න එන්නේ. මේ යක්ෂණිය මේ සානු සාමණේරයන් වහන්සේට පුදුම ආදරයක් තිබුණා. සසරේ එක්තරා භවයක අම්මා. පුත්‍ර ස්නේහය තිබුණා. යක්ෂණියක් වුණත් සානු සාමණේරයන් වහන්සේ පිළිබඳව හොයලා බලනවා. දානේ වැළඳුවද කියලා එහෙම බලන සිරිතක් තිබුණා මේ යක්ෂණිය ගාව. එදා මේ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේ දානේ වළඳනවද කියලා බලනකොට තමයි දකින්න ලැබුණේ සානු සාමණේරයන් වහන්සේ ගෙදර වැඩලා. යක්ෂණිය දැනගත්ත මේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ හොඳකට නන් නෙවෙයි. අම්මව හොයාගෙන මේ පොඩි හාමුදුරුවෝ ගෙදර ගිහිල්ලා තියෙන්නේ හොඳ අරමුණකට නන් නෙවෙයි.
මෙච්චර හොඳට ලස්සනට බණ කියන මේ සානු සාමණේරයන් වහන්සේ විවිධ කෙලෙස් සිටිවිලි වලට බර වෙලා දැන් සිවුරු ඇරලා යන්න උවමනාවෙන් තමයි මේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ. මේ යක්ෂණිය කල්පනා කරනවා මේ සාමණේරයන් වහන්සේ සිවුරු ඇරලා ගෙදර ගියොත් ඒක මටත් අවනම්බුවක්. දෙවිවරුන්ගේ ප්‍රසාදය මට ලැබිලා තියෙන්නේ මේ පොඩි හාමුදුරුවෝ නිසා. දෙවිවරු මට සලකන්නේ මේ පොඩි හාමුදුරුවෝ නිසා. ඒ වගේම අමනුෂ්‍ය කොට්ඨාසයන් පිළිබඳව කල්පනා කරනකොට ඔවුන්ගේ සැලකිල්ල පවා මට උරුම වෙන්නේ මේ පොඩි හාමුදුරුවෝ නිසා. එක්තරා භවයක මේ පොඩි හාමුදුරුවන්ගේ අම්මා වෙන්න වරම් ලැබපු නිසා. ඒ නිසා පොඩි හාමුදුරුවන්ට සිවුරු ඇරලා යන්න ඉඩ දෙන්න හොඳ නෑ. එහෙම වුණොත් සාමණේරයන් වහන්සේටත් ලොකු හානියක්. ඒ වගේම මේ එක්තරා භවයක අම්මා වෙච්ච යක්ෂණිය කල්පනා කරනවා මටත් ඒක ලොකු පාඩුවක්. ඒ විතරක් නෙවෙයි සම්බුද්ධ ශාසනයටම පාඩුවක් වෙනවා. ඒ නිසා සානු හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා යන්න හිතාගෙන ගෙදර ගිහිල්ලා ඉන්න නිසා ඒ සිවුරු ඇරලා යන්න ඉඩ නොදෙන්න තමයි ඒ වෙලාවේ සානු සාමණේරයන් වහන්සේට මේ යක්ෂණිය ආවේශ වෙන්නේ. බලන්න පවිතු සිටිවිල්ලක් ක්‍රියාත්මක කරන්න ගියපු නිසා තමයි මේ උපද්‍රවය ඇති වුනේ. ඉතින් මේ සානු සාමණේරයන් වහන්සේට ආවේශ වෙලා හිටපු මේ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේවම පාවිච්චි කරලා කතා කරන්න පටන් ගත්තා. කාත් එක්කද දැන් කතා කරන්නේ? මේ සානු සාමණේරයන් වහන්සේගේ මේ භවයේ අම්මා එක්ක. දැන් අම්මා කියනවා, අම්මා හිතනවා තනියෙන් අම්මගේ කටින් පිට වෙනවා. චාතුද්දසින් පංචදසින් යාචපක්ඛස්ස අට්ඨමී පාටිහාරිය පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවසන්ති බ්‍රහ්මචරියං චරන්තියේ නතේහි යක්ඛා කීලන්ති තිමේ අරහතං සුතං සාදානි අජ්ජපස්සාමි යක්ඛා කීලන්ති සානුනා. මන් රහතන් වහන්සේලා කියනවා අහලා තියෙනවා පොහොය ආදී විශේෂ දිනවල සිල් සමාදන් වන අටසිල් දසසිල් කියන උසස් සීලයන් ආරක්ෂා කරන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන උදවියට යක්ෂයා ආවේශ වෙන්නේ නැහැ. ඒ වගේ අයත් එක්ක යක්කු සෙල්ලම් කරන්න ඉන්නේ නැහැ කියලා. ඒත් අද මම දකිනවා මේ සානු හාමුදුරුවොත් එක්ක යක්කු සෙල්ලම් කරනවා. මේ ප්‍රකාශය අම්මා කියනකොට සානු සාමණේරයන් වහන්සේගේ ඒ අම්මට අර සානු සාමණේරයන් වහන්සේට ආවේශ වෙලා හිටපු යක්ෂණිය උත්තර දෙන්න පටන් ගත්තා, කතා කළා. මොකක්ද කතා කරලා කිව්වේ? චාතුද්දසින් පංචදසින් යාචපක්ඛස්ස අට්ඨමී පාටිහාරිය පක්ඛංච අට්ඨංග සුසමාගතං උපෝසතං උපවසන්ති බ්‍රහ්මචරියං චරන්තියේ. ඔබ හිතන විදිය, ඔබ කියන විදිය නිවැරදි, හරි. පොහොය ආදී විශේෂ දිනවල අටසිල් දසසිල් කියන උසස් සීලයන් සමාදන් වන බ්‍රහ්මචර්යාවේ හැසිරෙන සද්ගුණවත් චර්යාවන් තමන්ගේ ජීවිත ගමන තුල පෝෂණය කරන උදවියත් එක්ක නතේහි යක්ඛා කීලන්ති සාහුතේ අරහතං සුතං. යක්ෂයෝ ක්‍රීඩා කරන්නේ නැහැ, සෙල්ලම් කරන්නේ නැහැ කියලා රහතන් වහන්සේලා ඒ සිදු කළ ප්‍රකාශය නිවැරදි, ඒක හරි. මේ සානු හාමුදුරුවන්ගේ අම්මට කියනවා යක්ෂණිය ඔබ හිතන දේ හරි. රහතන් වහන්සේලා ඒ කියලා තියෙන දේ හරියටම හරි. සානුම් පබුද්ධං වජ්ජාසි යක්ඛානං වචනං ඉදං
මේ සානු ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ මේ පොඩි හාමුදුරුවෝ ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ යක්ඛානම් වචනං ඉදං මේ සානු සාමණේරයන් වහන්සේට මම මේ දේ කිව්වා කියලා කියන්න. දැන් මේ යක්ෂණිය අම්මට කියනවා. පොඩි හාමුදුරුවෝ අවදි වුණාට පස්සේ පොඩි හාමුදුරුවෝ ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ මම මේ කියන එක පොඩි හාමුදුරුවන්ට කියන්න ඕන. මේ යක්ෂණිය අම්මට කියනවා පොඩි හාමුදුරුවන්ට කියන්න කියලා. මාකාසි පාපකං කම්මං ආවිවා යදිවා රහෝ යංචේව පාපකං කම්මං කරිස්සසි කරෝසිවා නතේ දුක්ඛා පමුත්‍යත්ති uppacchāpi පලායතෝ. මොකද්ද මේ කියන්න කියලා කියන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණක්ම තමයි. මේක යක්ෂණියගේ අදහස නෙවෙයි. යක්ෂණිය අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ ලෝකයට දේශනා කරපු බණපදයක්. සමහරක් විට මේ යක්ෂණියත් සානු සාමණේරයන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න එනවනේ. ඒ එන අතරතුර සමහරක් විට මේ සානු සාමණේරයන් වහන්සේම බණට කියපු කාරණාවක් වෙන්නත් පුළුවන්. මොකද්ද මේ යක්ෂණිය අම්මට කියන්නේ? සානු පොඩි හාමුදුරුවෝ ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ මෙන්න මේ කාරණාව කියන්න කියලා. මාකාසි පාපකං කම්මං ආවිවා යදිවා රහෝ. යම් කිසි කෙනෙක් ප්‍රසිද්ධියේ හෝ රහසිගතව හෝ යංචේව පාපකං කම්මං කරිස්සසි කරෝසිවා. ප්‍රසිද්ධියේ හෝ රහසිගතව පාප කර්මයක් කරනවනම් කරන්න හිතාගෙන ඉන්නවනම් නතේ දුක්ඛා පමුත්‍යත්ති uppacchāpi පලායතෝ. ඒ රහසිගතව කළාද ප්‍රසිද්ධියේ කළාද කියලා ભેදයක් නැහැ. කරපු පාප කර්මවලට ලෝකේ කොහේ හිටියත් විපාක විඳින්න වෙනවා කියන එක පොඩි හාමුදුරුවන්ට කියන්න. බුදුහාමුදුරුවෝ දේශනා කරපු බණක්ම පෙරලා කියන්න කියලා කියනවා. බලන්න පින්වත්නි, ඒ වචන වල තිබෙන වටිනකම. මාකාසි පාපකං කම්මං ආවිවා යදිවා රහෝ. ප්‍රසිද්ධියේ මිනිස්සු පාප කර්ම කරනවා, ඒ වගේම අප්‍රසිද්ධියේ රහසිගතව පාප කර්ම කරනවා. දැන් මේ පොඩි හාමුදුරුවෝ සිවුරු ඇරලා යන්න ආවේ රහසිගතව. කවුරුත් දන්නේ. හැබැයි යක්ෂණිය දැනගත්තා. එතනදී අපට හොඳ පණිවිඩයක් ලැබෙනවා පින්වත්තුනි. අපි සමහරක් විට කාටවත් පේන්නේ නැතුව අප්‍රසිද්ධියේ රහසින් විවිධ පාප කර්ම අකුසල කර්ම කරනව වෙන්න පුළුවන්. අපි හිතනවා කවුරුත් ඒක දැක්කේ නැහැ. කවුරුත් ඒ පාප කර්මය බලාගෙන හිටියේ නැහැ. ඒ නිසා මම විතරයි ඒක දන්නේ කියලා ඒ පාප කර්මය රහසිගතව කළා කියලා සමහරු කල්පනා කරන. හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ දේශනා කළා නත්ති ලෝකේ රහෝ නාම. මේ ලෝකේ රහසක් කියලා දෙයක් නැහැ. සමහරක් විට අපි රහසිගතව පාප කර්ම කරනකොට මේ භවයේ අම්මා දන්නේ නැති වුණත්, තාත්තා දන්නේ නැති වුණත්, සහෝදර සහෝදරියෝ දැනගත්තේ නැති වුණත්, මිතුරන් දැනගත්තේ නැති වුණත්, ඥාතීන් දැනගත්තේ නැති වුණත්, ගුරුවරු දැනගත්තේ නැති වුණත් හොඳට මතක තියාගන්න. සසරගත අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඥාතීන් ඒව දිහා බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා මම හොරෙන් තනියම රහසිගතව කළා කියලා කියන්න බෑ. ඒවා ප්‍රසිද්ධ වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
පවට ලැජ්ජාව බය ඇති කරගන්න කියලායි බුදුහාමුදුරුවෝ අපට දේශනා කළේ. ඒ පවට බය ඇති කරගන්න එක ක්‍රමයක් හැටියට ධර්මයේ සඳහන් වෙනවා. රහසිගතව පාප කර්ම කරනවා නම් බය ඇති කරගන්න, මම මේ පාප කර්මය කාටත් හොරාට කළාට, රහසින් කළාට, මම මේ රහසින් කරන පාප කර්මය මගේ මියගිය දෙමව්පියෝ බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. මගේ සසරගත ඥාතීන් බලාගෙන ඉන්නව වෙන්න පුළුවන්. මම කරන මේ රහසිගත පාප කර්මය බලාගෙන ඉන්න අය බොහෝමයක් ඉන්නවා කියන එක මතක තියාගන්න. ඒ ගැන හිතලා බිය උපදව ගන්න. දැන් බලන්න මේ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේ රහසේ කරන්න ගියපු කටයුත්ත, සිවුරු ඇරලා යන්න ඕන කියලා ආපු කාරණාව දැනගත්තා. මේ භවයේ අම්මා දැනගන්න ඉස්සෙල්ලා මේ යක්ෂණිය දැනගත්තා. යක්ෂණිය අම්මට ප්‍රකාශ කරනවා, පොඩි හාමුදුරුවෝ අවදි වුණාම මේ කාරණාව කියන්න. එහෙම කියලා යක්ෂණිය අතුරුදහන් වුණා. සානු සාමණේරයන් වහන්සේ නිදහස් කළා. දැන් සානු සාමණේරයන් වහන්සේ ප්‍රකෘති ස්වභාවයට පත් වුණා. දැන් පොඩි හාමුදුරුවෝ බලනවා, මං හිටියේ පුටුවේ, දැන් ඉන්නේ බිම. අම්මා අඬනවා. අම්මට පුදුම දුකක් ඇති වෙලා අම්මා හොඳටම අඬනවා. පොඩි හාමුදුරුවන්ට පේන්නේ දැන් අම්මා අඬන එකයි. උනේ මොනවද කියලා මොකක්වත් දන්නේ. වැඩ හිටියේ පුටුවේ, දැන් ඉන්නේ නම් බිම. අම්මා අඬනවා පුදුම විදියට. මේ පොඩි හාමුදුරුවෝ අම්මට කියනවා, මතංවා අම්ම රෝදන්ති යෝවා ජීවං නදිස්සති ජීවන්තං අම්ම පස්සන්ති කස්මා මං අම්ම රෝදසි. අම්මේ, කවුරු හරි අඬනවනම් අඬන්නේ එක්කෝ කෙනෙක් මැරුණාම, එහෙම නැත්නම් ජීවත් වෙනවා, හැබැයි දකින්න නොලැබුණාම, අතුරුදහන් වුණාම. මිනිස්සු අඬන්නේ එක්ක කෙනෙක් මැරුණාම, එහෙම නැත්නම් කෙනෙක් අතුරුදහන් වුණාම. ජීවන්තං අම්ම පස්සන්ති, මං අම්මේ මැරිලත් නෑ, අතුරුදහන් වෙලත් නෑ, මේ මම ඉන්නේ. කස්මා මං අම්ම රෝදසි, මොකටද මේ අම්මා අඬන්නේ? පොඩි හාමුදුරුවෝ අහනවා අම්මගෙන්. අම්මා උත්තර දෙනවා, මතංවා පුත්තරෝ දන්ති යෝවා ජීවං නදිස්සති. ඇත්ත පුතේ, කෙනෙක් අඬන්නේ එක්ක කෙනෙක් මැරුණාම, එහෙම නැත්තම් ජීවත් වෙලා ඉන්නවා දකින්න ලැබුණ නැති වුණාම, අතුරුදහන් වුණාම. යෝච කාමේ චජිත්වාන පුනරාගච්ඡතේ ඉද තංවාපි පුත්තරෝ දන්ති පුන ජීවං මතෝහිසෝ. පුතේ වගේම යෝච කාමේ චජිත්වාන, යම් කිසි කෙනෙක් කාමයන්ගෙන් වෙන් වෙලා ගිහිල්ලා පුනරාගච්ඡතේ ඉද, නැවත ඒ කාමයටම බැසගන්නකොට එනකොට, තංවාපි පුත්තරෝ දන්ති පුන ජීවං මතෝහිසෝ. ඒ කෙනා ජීවත් වුණත් ඒ ගැන හිතනකොට ඇති වෙන්නේ මහා වේදනාවක්, මහා දුකක්. දැන් මේ පොඩි හාමුදුරුවෝ ගිහි ජීවිතයේ තිබෙන කටුක බවින් ඉවත් වෙලා කාමයන්ගෙන් වෙන්ව සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා මහානදම් පුරමින් පැවිදි සුවය භුක්ති විඳිමින් කටයුතු කරන්නේ. කාමයන්ගෙන් වෙන් වෙලා ගිහිල්ලා ආයෙත් ඒ කාමයන්ටම බර වෙන්න එනවනම් ඒ ගැන මහ පුදුම දුකක් දැනෙන්නේ පුතේ. හරියට කෙනෙක් මැරුණා වගේ, හරියට කෙනෙක් අතුරුදහන් වුණා වගේ වේදනාවක් දැනෙනවා. කුක්කුලා උබ්බතෝ තාත කුක්කුලම් පතිතුමිච්ඡසි
නරකා උබ්බතෝ තාත නරකම් පතිතුමිච්ඡසි. පුතේ මේ අම්මා පොඩි හාමුදුරුව ආමන්ත්‍රණය කරලා කියනවා හුණු අලු නිරයේ ඉඳලා එයින් බේරිලා නැවත හුණු අලු නිරයටම එන්නද මේ හදන්නේ. හුණු අලු නිරය කියලා කියන්නේ ගිහි ජීවිතයට. මේ අම්මා සඳහන් කළේ එහෙමයි. නිරයක්. හුණුවලු නිරයෙන් බේරිලා ගිහිල්ලා ආයෙත් මේ හුණුවලු නිරයට වැටෙන්නද මේ හදන්නේ. නරකා උබ්බතෝ තාත නරකම් පතිතුමිච්ඡසි. නරකයෙන් බේරිලා ගිහිල්ලා ආයෙ මේ නරකයට වැටෙන්නද කැමති. අභිධාවත බද්දන්තේ කස්ස උජ්ජාපයාමසේ. පුතේ වහාම ආයසරයක් ගුරු හාමුදුරුවෝ ළඟට යන්න. දැන් මේ සිවුරු ඇරලා යන්න ඇවිල්ලා තියෙන්නේ. සානු සාමණේරයන් වහන්සේට අම්මා කියනවා කාමයන්ගෙන් ඉවත් වෙලා ගිහිල්ලා ආයෙත් මේ කාමයට එන්නේ ඇයි? හුණුවලු නිරයෙන් බේරිලා ගිහිල්ලා ආයෙ මේ හුණුවලු නිරයට වැටෙන්නේ ඇයි? නරකයෙන් බේරිලා ගිහිල්ලා නැවත නරකයට වැටෙන්න හදන්නේ ඇයි? පුතේ වහාම යන්න නැවත මහානදම් පුරන්න ගුරු හාමුදුරුවෝ ළඟට යන්න. ආදිත්තා නීහටම් භණ්ඩම් පුනඩයිහුතු මිච්ඡසි. පුතේ ගිනි ගන්න ගෙදරින් එළියට ඇදලා දාපු බඩු ටික පිච්චෙන්නේ නැහැ. ආදිත්තා නීහටම් භණ්ඩම් ඒ ගිනි ගන්න ගෙයින් එළියට ඇදලා දාපු බඩු ටික පුනඩයිහුතු මිච්ඡසි. නැවත මේ ගිනි ගන්න ගෙට විසිකරන්න දහදන්නේ. බලන්න මේ අම්මා දීපු උපමා. ගිනි ගන්න ගේකට පැනලා පිච්චුනේ නැති බඩු ටිකක් එළියට ඇදලා දාගත්තොතින් ඒ බඩු මුට්ටු ගිනි ගන්නේ නැහැ. එහෙම එළියට ඇදලා දාපු බඩු ටික ආයෙත් සැරයක් ගිනිගත් ගෙදරටම විසිකරන්නද මේ හදන්නේ. ඒ නිසා පොඩි හාමුදුරුවනේ යන්න ගිහින් මහානදම් පුරන්න. ඒ අම්මා යක්ෂණීය මතක් කරපු කාරණාව මත පිහිටලා පොඩි හාමුදුරුවන්ට අවවාද කළා. අනේ පින්වත්නි සානු සාමණේරයන් වහන්සේ ඒ අවවාදය පිළිගත්තා. සානු සාමණේරයන් වහන්සේ කල්පනා කළා ප්‍රසිද්ධියේ පාප කර්ම කළත් අප්‍රසිද්ධියේ පාප කර්ම කළත් ඒවයි විපාක ලෝකෙ කොහේ හිටියත් භුක්ති විඳින්න සිද්ධ වෙනවා. රහසිගතයි කියලා කිසි දෙයක් නැහැ. කාමයන්ගෙන් වෙන් වෙලා එළියට ගියපු මම ආයේ මොකටද කාමයටම එන්නේ? හුණුවලු නිරයෙන් අම්මා කියනවා වගේම බේරුණු මම නැවත මොකටද හුණුවලු නිරයට වැටෙන්නේ? නරකයෙන් බේරිලා ගියපු මම අම්මා කිව්වා වගේම මොකටද මේ නරකයට වැටෙන්නේ? ගිනි ගන්න ගෙදරින් එළියට ඇදලා දාපු බඩු ටික ආයෙත් මොකටද මම ගිනි ගන්න ගෙදරටම තල්ලු කරන්නේ? මම නැවත ආරාමයට වඩිනෝ. මම මගේ මහානකම සිදු කරනෝ. සානු සාමණේරයන් වහන්සේ අම්මගේ අවවාදයේ හිස මුදුනේ තබාගෙන පිටත් වෙලා නැවත විහාරස්ථානට වැඩියා. විහාරස්ථානට වැඩම කරලා මේ කාරණාව පිළිබඳව හොඳට මෙනෙහි කළා. මෙනෙහි කරලා මේ සංසාර ගමන තුල තිබෙන දුක මනාව අවබෝධ කරා. බුදුරජාණන් වහන්සේ ඉටු කළ යුතුයි කියලා අනුශාසනා කළ යංකෝ බික්ඛෝ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය. බුදුහාමුදුරුවෝ නිතරම මතක් කළේ කුමක්ද? මහණෙනි,
ශාස්ත්‍රූන් වහන්සේ නමක් හැටියට ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් කළ යුතු යමක් තියෙනවා නම් තංවෝ කතම්මයා මං ඒ වැඩේ කළා. ඒතානි බික්ඛු රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි වෘක්ෂ මූලිකව හෝ ශුඤ්ඤාගාරව හෝ මහණෙනි ජායත මාපමාදත්ත කෙලෙස් දවන්න විනාශ කරන්න ඒ සඳහා ප්‍රමාද වෙන්න එපා. මා පච්ඡා විප්පටිසාරිනෝ අහුවත්ත ප්‍රමාද වෙලා පස්සේ පසුතැවෙන්න එපා. අයං වූ අම්මහාකං අනුශාසනි. එයයි අපගේ අනුශාසනාව. බුදුහාමුදුරු දේශනා කළේක. මේ කාරණාව පිළිබඳව සානු සාමණේරයන් වහන්සේ මෙනෙහි කළා. සසරේ තිබෙන භයානකකම තේරුම් ගත්ත විදර්ශනාව ප්‍රගුණ කළා. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි, එක විදියකට පවත්ව ගන්න බෑ. ඒ නිසාම දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් එතන මමය මාගේ කියලා ග්‍රහණය කරන්න පුළුවන්කමක් නෑ. අනාත්මයි. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය මෙනෙහි කළා. විදර්ශනාව ප්‍රගුණ කළා. විදර්ශනාව ප්‍රගුණ කළ සානු සාමණේරයන් වහන්සේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා. සානු මහරහතන් වහන්සේ රහත් ඵලයට පත් වෙලා පිංතුනි තමන්ට රහත් ඵලයට පත් වෙන්න ලැබුණු අවවාද, තමන්ට ලැබුණු ආදර්ශ පිළිබඳව තේර ගාථාවලදීත් අපට අහන්න දකින්න ලැබෙනවා. සානු සාමණේරයන් වහන්සේ ප්‍රකාශ කරපු ගාථාවල සානු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙලා මමත් අමාරු වැටෙන්න ගියපු කෙනෙක්. සිවුරු ඇරලා ගෙදර යන්න කියලා ගෙදර ගියා. ඒ ගියපු වෙලාවේ මගේ අම්මා මට අවවාද කළා. ඒ අවවාදය මගේ ජීවිත ගමන නැවත වතාවක් ශක්තිමත් වුණා. විදර්ශනාව ප්‍රගුණ කරලා බුදුරජාණන් වහන්සේ ඉටු කරන්න කියලා කියපු කාරණාව සම්පූර්ණ කළා. තවත් මට කරන්න ඉතිරි වෙච්ච දෙයක් නැහැ. එතකොට පින්වතුනි මේ සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත්වෙච්ච, එවැගේම පසේ බුද්ධත්වයට පත්වෙච්ච, සම්බුද්ධත්වයට පත්වෙච්ච මේ උතුමන් වහන්සේලා ඒ තත්ත්වවලට පත් වෙලා තියෙන්නේ අපි වගේම සංසාර ගමන තුල නොයෙක් දුක් විඳලම තමයි. ඔබ අප වගේම සසර ගමන තුල දුක් විඳපු අයම තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් ආදී මාර්ගඵල අවබෝධ කරගන්නේ. පසේ බුදුරජාණන් වහන්සේලා බවට පත් වෙන්නේ, සම්බුද්ධත්වයට පත් වෙන්නේ අපි වගේම හිටපු පිරිසකට බුදු වෙන්න පුළුවනි නම්, පසේ බුද්ධත්වයට පත් වෙන්න පුළුවනි නම්, සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වෙන්න පුළුවන් නම්, ඒ රහතන් වහන්සේලා, කෙලෙස් ප්‍රහීන කළ උතුමන් වහන්සේලා ඒ තත්ත්වවලට පත්වෙන්න අනුගමනය කළ ගමන් මාර්ගය පිළිබඳව මෙනෙහි කිරීමෙන්, ඒ ගමන් මාර්ගය අනුකරණය කිරීමෙන් අපටත් ඒ උතුම් සැනසීම ලබන්න පුළුවන්කම ලැබෙනවා. සංයුත්ත නිකාය යක්ඛ සංයුත්තේ සඳහන් වන මේ සානු කියන සූත්‍ර දේශනාවෙන් අපට ගණතින වටිනාම ආදර්ශය තමයි මා කාසි පාපකං කම්මං ආවිවා යදිවා රහෝ යංචේව පාපකං කම්මං කරිස්සසි කරෝසිවා නතේ දුක්ඛා පමුත්‍යත්ති uppacchāpi palayatu. ප්‍රසිද්ධියේ හරි රහසිගතව හරි පාප කර්ම කරනවා නම් ඒ පාප කර්මවලට විපාක කොහේ හිටියත් විඳින්න වෙනවා. ඒ ගැන මෙනෙහි කළ යුතුයි.
බුදුහාමුදුරු දේශනා කළේ න අන්තලික්කේ න සමුද්ධ මජ්ජේ න පබ්බතානං විවරම් පවිස්ස. පාප කර්ම කළා නම් ඒ කර්මවලට විපාක විඳින්න තැනක් අදාළ නැහැ. ඉන්නේ අහසේද මහ මුහුද මැදද එහෙම නැත්නම් ගුහාද්වාරයන් ඇතුළේද එහෙම කර්මයට ඒ විපාකවලට සැඟවුණු තැනක් නැහැ. මේ පෘථුවියේ හිටියොත් තමයි කර්මේ විපාකවලට මුහුණ දෙන්න වෙන්නේ කියලා හඳට ගියත් හඳේදී හරි විපාකේ Taman කරා එනවා. කර්මේ විපාකවලට සැඟවිච්ච තැනක් නැහැ. බුදුහාමුදුරු දේශනා කළා. මේ අත්ව අහලා තියෙනවා බුදුහාමුදුරු මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් 3ක් ඒ ප්‍රදේශ වලින් පිටත් වුණා. පිටත් වෙලා එන අතර මගදී මේ කණ්ඩායම් 3ටම භික්ෂුන් වහන්සේලාට අත්දැකීම් 3කට මුහුණ පාන්න සිද්ධ වුණා. එක භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් වැඩම කරනකොට මහමග එක්තරා අවස්ථාවක විවේකය ගන්න දානේ වළඳන්න එක තැනක නැවතුණා. නැවතිලා විවේකයෙන් ඉන්නකොට මේ හාමුදුරුවරුන්ට දකින්න ලැබුණා ඒ ළඟ තිබිච්ච ගෙදරක කාන්තාවක් කෑම උයනවා. ඒ උයන අතරතුර ඇති වුණා ගින්නක්. මේ ගින්නේ මුළු ගේම ඇවිලුණා. හුළඟට හවුවෙලා ගිනිගත් පුංචි දර කෑල්ලක් අහසේ විසි වෙලා ගිහිල්ලා පියාසර කර කර හිටපු කපුටෙකුගේ ඇඟේ වැදුණා. මේ කොහෙවත් ගියපු කපුටෙක්. පියාට ගිනිගත්ත පිච්චිලා අලු වෙලාම බිමට වැටෙනවා. ගින්න හටගත් එක තැනක කපුට පියාසර කළේ තව තැනක. නමුත් කපුටට මරණයටපත් වෙන්න සිද්ධ වුණා. භික්ෂුන් වහන්සේලා කල්පනා කළා පුදුම වැඩක් මේ කපුටට උනේ. ගිහින් බුදුහාමුදුරන්ගෙන් විමසන්න ඕන. ඒ වගේම තවත් භික්ෂුන් වහන්සේලා පිරිසක් නැව් නැගලා එනකොට මේ නැව මහ මුහුද මැදදී නවතිනවා. මොන තරම් හොයලා බැලුවත් නැවත පණ ගන්ව ගන්න බැරි වුණා. මේ නැවේ හිටපු ඔක්කොම කල්පනා කළා අපි අතරේ කවුරු හරි පව්කාරයෙක් ඉන්නවා. ඒ පව්කාරයා නිසා තමයි මේ නැව මෙතනින් එහාට යන්නේ නැත්තේ. හොයා ගන්න ඕන පව්කාරයා. මේ නැවේ හිටපු භික්ෂුන් වහන්සේලා බලාගෙන හිටියේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් නැවේ හිටපු ඔක්කොම කට්ටිය තුණ්ඩු ඇද්දා. එක කොලයක ලියලා තිබුණා පව්කාරයා කියලා. තුණ්ඩු ඇදලා පව්කාරයා කියන තුණ්ඩුව එන්නෙම ප්‍රධාන නාවිකයාගේ බිරිඳට. තුන් සැරයක් දැම්ම තුන් සැරේම ආවේ ප්‍රධාන නාවිකයාගේ බිරිඳ තමයි පව්කාරයා හැටියට හඳුනාගත්තේ. ඉතින් නැවේ හිටපු ඔක්කොම ප්‍රධාන නාවිකතුමාට කියනවා නාවිකතුමනි මෙතනින් එහාට නැව ගෙන යන්න නම් මේ පව්කාරිව මේ නැවෙන් අයින් කරන්න ඕන. මේ පව්කාරිව මුහුදට තල්ලු කළොත් තමයි අපට යන්න පුළුවන්. නාවිකතුමා කල්පනා කරනවා මගේ බිරිඳ තමයි මං ආදරේ තමයි ඒ වුණාට බොහෝ දෙනෙකුගේ ජීවිත අනතුරේ මෙයා හිටියොත්. ඒ නිසා අනිත් අයට උපදෙස් දුන්නා මේ බිරිඳ වේනම් මුහුදට තල්ලු කරන්න. හැබැයි තල්ලු කළාම ගිලිලා ආයේ උඩට මතු වෙනකොට මට ඒක දරා ගන්න බැරි වෙයි. නැවත මතු නොවෙන්න වැලි කලයක් බෙල්ලේ ගැට ගහලම වතුරට දාන්න. ඉතින් නැවේ හිටපු ඔක්කොම මොකද කළේ? වැලි කලයක් බෙල්ලේ ගැට ගහලා මේ කාන්තාව මුහුදට තල්ලු කළා. භික්ෂුන් වහන්සේලා දැක්කා. ප්‍රධාන නාවිකතුමාගේ බිරිඳට මහ මුහුද මැදදී මැරෙන්න උනා. කල්පනා කළා බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා විමසන්න ඕන. ඊළඟ භික්ෂුන් වහන්සේලා 7 නමක් උන්වහන්සේලා බුදුහාමුදුරු මුණ ගැහෙන්න එනකොට එක්තරා ආරාමයක ගල් ගුහාවක රාත්‍රිය ගත කරන්න ලැබුම් ගත්තා. පව්වෙන්ද උදේ ගමන පිටත් වෙන්න කියලා හිතාගෙන. කොහෙ පිටත් වෙන්නද? රැයලි වෙනකොට අර ගුහාවේ ద్వාරයට ලොකු ගලක් පෙරලිලා ඇවිල්ලා වැහිලා. දවස් 7ක් උන්වහන්සේලා ගුහාවේ කණ්ඩ නැතුව
පිපාසයට වතුර පොදන්න නැතුව දුක් විඳා. 7 වෙනි දවසේ තමයි ගල ඉබේම පෙරලිලා ගියා. ඔන්න අර භික්ෂුන් වහන්සේලා 7 නමට එළියට එන්න පුළුවන් වුණා. කල්පනා කළා බුදුහාමුදුරු මුණ ගැහෙන්නේ යන අතරේ අපිට පුදුම අත්දැකීමකට මුහුණ පාන්න සිදුුනේ. මෙහෙම අත්දැකීමකට මුහුණ පාන්න සිදුුනේ ඇයිද කියලා බුදුහාඳුරන්ගේ විමසන්න ඕන. ඔය භික්ෂුන් වහන්සේලා කණ්ඩායම් 3ම බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා තම තමන්ට එන මගදී මුහුණ දෙන්න සිදු වුණු දකින්න ලැබුණු ප්‍රවෘත්ති බුදුහාමුදුරන්ට ප්‍රකාශ කළා. බුදුහාමුදුරු ඒවා සිදු වෙන්න හේතු දේශනා කළා. කොහෙවත් අහසේ ගියපු කපුටෙක් ගින්නකට අහුවෙලා පිච්චිලා අළු වෙලා මැරිලා ගියේ ඒ කපුට එක්තරා භවයක ගොවියෙක්. තමාගේ ගොවිතැනට උදව් කරපු ගොනා වයසට ගිහිල්ලා වැඩ කරන්නේ නැහැ කියලා කේන්ති ගිහිල්ලා පිදුරු ගොඩකින් ගොනා වහලා ගිනි තියලා පන පිටින්. ඒකේ විපාකේ අර කාන්තාවකට මහ මුහුද මැදදී දියේ ගිලිලා මැරෙන්න සිදු වුණේ එක්තරා භවයක තමන්ට ආදරය කරපු තමන්ගෙම සුරතල් සුනකයා. ඒ කියන්නේ එක්තරා භවයක ස්වාමි පුරුෂයා. ඒ භවයේ බල්ලා වෙලා ඉපදිලා ඉතින් මේ කාන්තාව පිටුපසින්ම යනවා. මිනිස්සු විහිළු කරනවා බල්ලත් එක්ක යන කාන්තාව කියලා. ඉතින් ඒකට තිබිච්ච තරහටම දවසක් මේ බල්ලා ළඟට එනකොට මොකද කළේ බොහොම ආදරෙන් කතා කරලා මේ බල්ලාගේ බෙල්ලේ වැලි කලයක් ගැට ගහලා ළිඳට තල්ලු කළා. ඒකේ විපාකෙට මහ මුහුද මැදදී ගිලිලා මැරෙන්න උනා. ඊළඟට මේ ගුහාවේ හිර වෙලා හිටපු භික්ෂුන් වහන්සේලා 7 නම එක්තරා භවයක ගොපළු කොල්ලෝ 7 දෙනෙක්. මේ ගොපළු කොල්ලෝ 7 දෙනා දවසක් ගමනක් යනකොට එක තලගොයෙක් දුවගෙන ගිහිල්ලා හුඹහකට රිංග ගත්තා. හුඹහට රිංග ගත්තෙන් පස්සේ මේ යාළුවෝ 7 දෙනා මොකද කළේ? ගොපළු කොල්ලෝ 7 දෙනා මොකද කළේ? අර තලගොයා හුඹහට ගියාට පස්සේ තලගොයාට එළියට එන්න තිබිච්ච ඒ හුඹහේ තිබිච්ච ගුල් 7ක් තිබුණා 7ම වහලා දැම්මා. පස්සේ අපි ඇවිල්ලා ඇරලා දාමු කියලා හිතාගෙන. මේ ගොපළු කොල්ලෝ 7 දෙනාට අර හුඹහේ දොරටු අරින්න බැරුව යන දවස් 7ක් තිස්සේ අමතක වෙලා 7 වෙනි දවසේ ගිහිල්ලා මතක් වුණා නේ මේ තලගොයා මේක ඇතුලේ නේද කියලා අර දොරවල් ටික ගුල් ටික කඩලා එලි කරලා දුන්නා. අනේ ඒ ඇතුලේ හිර වෙලා හිටපු තලගොයා බොහොම වෙහෙසින් අමාරුවෙන් එළියට ආවා. බලන්න ඒ කරපු කර්මවල විපාකේ විදියටම විඳින්න සිද්ධ වෙන බව බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා අපි හැම කෙනෙකුටම හොඳ පාඩමක්. ප්‍රසිද්ධියවත් රහසිගතවත් පව් කරන්න එපා. විපාක කොහේ හිටියත් විඳින්න වෙනවා. ඒ නිසා තමන් හොඳට කල්පනා කරන්න ප්‍රසිද්ධියවත් රහසිගතවත් මම නම් පාපයට අකුසලයට බර කටයුත්තක් කරන්නේ නැහැ කියන තැනම හිටගන්න. එහෙම ඉඳගෙන තමන් තමන්ගේ හිත සුවපත් කරගෙන දිවි ගමන ගෙන යන. ධර්මානුකූලව තමන්ගේ ජීවිත ගමන හසුරුවන්න. ඒ සඳහා සංයුත්ත නිකායේ යක්ඛ සංයුත්තේ සානුසූත්‍රය ඇසුරු කරගෙන මේ පවත්වපු ධර්ම දේශනාව ඔබට අපට රටට ලොවට යහපත පිණිසම පවතිවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ මහරගම ශ්‍රී වජිරඥාන ධර්මායතන වාසී විචිත්‍ර ධර්ම කතික අතිපූජ්‍ය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහැවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා
අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ පරලෝක ප්‍රාප්ත සිය ඥාති වර්ගයාට පින්පෙත් අනුමෝදන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවායි අරමුණු පෙරදරි කොටගෙන මුල්ලේරියාව ශාන්ති මාවතේ අංක 133 පදිංචි දීපිකා බුද්ධදාස මහත්මිය විසින් එතුමියගේ අරමුණ වී තිබුණේ මීට වසර 25කට පෙර අකල් මරණයකට පත් වූ නුවන්ත විජේ බණ්ඩාර ආදරණීය පුතුණුවන්ගේ 2021 11 වෙනි මාස 5 වන දිනට යෙදෙන 28 වන උපන් දිනය සිහි කරමින් මේ සිදු කරන්නා වූ ධර්ම දානමය පින්කමේ පින් බලයෙන් සසර සැරිසරනතුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා දීර්ඝායුෂ ලැබ සසර දුකින් එතරව උතුම් නිර්වාණ සුවය අත්පත් කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීමයි. ඒත් එක්කම අද දිනට 59 වන උපන් දිනය සමරන අතුල බණ්ඩාර ආදරණීය ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවා. එතුමන් කරන කියන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීමත් පරලෝසපත් වූ කරුණා එදිරිසිංහ ආදරණීය මෑණියන් සහ බුද්ධදාස සහ හීන් බණ්ඩා ආදරණීය පියාණන් දෙපළ ඇතුළු පවුලේ නමින් මියගිය සියලුම ඥාතීන්ට පින්පෙත් අනුමෝදන් කිරීම සහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා වසංගතයෙන් මියගිය සියලුම ලක්වාසී ලෝකවාසී සැමට පින්පෙත් අනුමෝදන් කිරීම සහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් රටදෑ වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන්ට පින්පෙත් පැමිණවීම සහ නිර්වාණ සුවය ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. ඒත් එක්කම ගෞරවනීය දේශකයන්න් වහන්සේට සහ සුජීවත්ව සිටින ලීලාවතී ජයසිංහ ආදරණීය මෑණියන්ට සහෝදර සහෝදරියන්ට ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් එතුමියගේ අරමුණක් වුණා. ඒ සියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වයෙන් කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිං සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.